2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වෙලා 2010 පවත්වපු මහමැතිවරණයේදීවත් මෙතරම් විශාල බලයක් අත්පත් කරගන්න සමත් වුණේ නැහැ. ඒ නිසා යුද්ධයේ අවසන් වී පවත්වන ලද මහමැතිවරණයට වඩා වැඩි බලයක් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මේ රටේ ජනතාව ලබා දී තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ රට ගොඩනගාවි කියන විශ්වාසයෙන් අපි දන්නා මේ මැතිවරණ ව්‍යාපාරයේදී ලංකාවේ මෙතෙක් දේශපාලන දිහා නොබලපු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. මෙතෙක් දේශපාලන ක්‍රියාකාරී නොවුණු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තා. එයි 2015 සිට 19 දක්වා මේ රට පාලනය කරපු රනිල් මෛත්‍රී හවුල් පාලනය අපේ රට විශාල අනතුරකට විපත්තියකට ගෙන යමින් තිබුණා. ඒ නිසා ජනතාවට එදා අදහා සමාන ලෙස එදත් ඒ පාලනය ඉක්මනින් පළවා හැර නව පාලනයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවය තමයි පහුගිය ජනාධිපතිවරණදී සහ මහමැතිවරණදී ඉටු වෙන්නේ. හැබැයි එවැනි විශාල ජනවරමක් ගත්තු පාලනය, එවැනි විශාල ජනතාවගේ කැමැත්ත ගත්තු පාලනය ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඉතා වේගයෙන් අප්‍රසන්න භාවයට පත් වී තිබෙනවා. ජනතාවගේ විරෝධයට පත් වී තිබෙනවා. ඒ පාලනය පළවා හැරිය යුතුයි කියලා මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. එහෙම නෙවෙයි. මා දන්නවා මෙතන ඉන්නවා නේද? එම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණු අය, ක්‍රියාකාරීව මැදිහත් වුණු අය. එයි යම් සුබවාදී අපේක්ෂාවක් සහිතව ජනතාව ආණ්ඩුවක් හදාගත්ත නායකයෙක් හදාගත්තා. හැබැයි කෙටි කාලයක් යනකොට අද අපි ඇස් ඉදිරි පිට ඔප්පු වී හමාරයි. එම පාලනය අසාර්ථක භාවයට කියලා පැමිණ තිබෙන පාලනයක් බව. ඒ නිසා නැවත තනින් තන ජනතාවගේ හඬ වර්ධනය වෙමින් මෝදු වෙමින් ඉදිරියට එමින් තිබෙනවා මේ පාලනය වෙනස් කරන්න ඕන කියලා. අපි තමුන්නාන්සලට යෝජනා කරන්න ආවේ ඔව් මේ පාලනය වෙනස් කරමු. හැබැයි අපේ රටේ පුරවැසියන් හැමදාමත් කල්පනා කරේ මේ පාලනය වෙනස් කිරීම පිළිබඳව තමයි තදියම කලබලය උවමනාව තිබුණේ. අපේ රටේ ජනතාව බොහෝ දුරට කල්පනා කරේ නෑ ගොඩනගලා ඇති කරන ලද පාලනය මොන වගේ පාලනයක්ද කියලා. ඒ නිසාද අපිට රටේ ජනතාවත් එක්ක තිබෙන සාකච්ඡාව, තමුන්නාන්සලා අපි අතර පවතින සංවාදේ, අපි එකිනෙකා කතා බහ කරගත යුතු දේ තමයි කුමක්ද? පාලනය පළවා හරින්න. ඒක ලොකු කාර්යභාරයක් නෙවෙයි. පළවා හරින්න පුළුවන්. හැබැයි ප්‍රධාන කාර්යභාරය මොකක්ද? මේ පාලනය පළවා හැරීමෙන් කවර වර්ගයේ පාලනයක්ද අපි ගොඩනගාගත යුතු වන්නේ? ඒ නිසා අද රට තුල ප්‍රධානම සංවාදයේ සාකච්ඡාව, කතා බහ ඇති විය යුතු වන්නේ කවර වර්ගයේ පාලනයක් අපි ගොඩනගාගත යුතුද? පෙරලා දැමිය යුතුයි. හැබැයි ගොඩනගා ගන්නේ කුමක්? ඇයි පුරවැසියන් මේ පාලනය පෙරලා දැමිය යුතුයි කියලා සාකච්ඡාවකට අවිල්ලා තිබෙන්නේ? අන්නේ පෙරලා දැමිය යුතුයි කියන සාකච්ඡාවෙන්ම තමයි මොන වගේ පාලනයක් ගොඩනගාගත යුතුද කියලා සාකච්ඡාව ගොඩනැගෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මේ පාලනය ගොඩනැගීමේදී ප්‍රධානම ලෙසම සාකච්ඡාවට බඳුමුනේ මොකද්ද? පාස්කු ප්‍රහාරය. මතකද? ඇත්ත ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තිබුණු බ්‍රෑන්ඩ් එක තමයි ජාතික ආරක්ෂාව. ඔහු යුද්ධය අවසන් වෙන වෙලාවේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා. එනිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සලකුණු වෙලා තිබුණා. බ්‍රෑන්ඩ් වෙලා තිබුණේ ජාතික ආරක්ෂාවට නේද? මැදිහත් වෙන කෙනෙක් ලෙස. එහෙනම් ඔහු අලෙවි කරන්න පුළුවන් මාකට් එක මොකක්ද? ඕනෑම බ්‍රෑන්ඩ් එකක් අලෙවි කරන්න මාකට් එකක් ඕන. ඔහුගේ සන්නාමය, ඔහුගේ බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව නම් ඔහු අලෙවි කරන්න පුළුවන් මාකට් එක තමයි අනාරක්ෂිත රට. අනාරක්ෂිත රටක් නැත්තම් ආරක්ෂාව මාකට් කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව වෙනකොට ඔහුගේ මාකට් එක නිර්මාණය වෙනවා පාස්කු ප්‍රහාරය. සැලසුම් කරලා කරාද නැද්ද කියන එක සංවාදයක්. හැබැයි ඒ බ්‍රෑන්ඩ් එක අලෙවි කරන්න පුළුවන් මාකට් එක හැදෙන්නේ මොකෙන්ද? පාස්කු ප්‍රහාරයෙන් පසුව. ඊට පස්සේ තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ සංවාදයක් එන්නේ. අන්නේ සංවාදයේදී විශාල ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණ පාස්කු ප්‍රහාරකයන් එළිදරව් කිරීම සහ ඔවුන්ට දඬුවම් ලබා දීම. මේ පාස්කු ප්‍රහාරයේ වග උත්තරකරුවන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළමු කණ්ඩායම තොරතුරු ලැබී තිබියදී මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම. තොරතුරු තිබුණා.
ගහන බව කියලා තිබුණා. අප්‍රේල් මාසයේ 21 වෙනිදා උදේ අද තමයි ප්‍රහාර එල්ල කරන්න කියලා අවිල්ල තිබුණා. අප්‍රේල් මාසයේ 9 වෙනිදා වෙනකොට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් බවත් ඒ සැලසුම් කරන එකේ නම් ගම් හැඳුනුම්පත් අංකයක වාර්තා අවිල්ල තිබුණා. එසේ තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම ඔහු මේකේ ප්‍රධාන වරදිකරුවා. අන්නෙම චූදිතයන් ලෙස තමයි පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරේ කවුද? ඒ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් නේද හේමසිරි ෆර්නෑන්ඩෝ අධිකරණයට ගෙනියන. දැන් අධිකරණය මොකක්ද උනේ? අධිකරණයෙන් විත්ති පාර්ශවී කියන්නේ විත්ති පාර්ශවවිල්ලා පූජිත ජයසුන්දර හා හේමසිරි ෆර්නෑන්ඩෝ විත්ති පාර්ශවයට ඇහුම්කන් දීමකින් තොරවම පැමිණිලි පාර්ශවය කියපු අනුවම නිදොස් කොට නිදහස් කරා. අපූර්ව වැඩක් ඒක. සාමාන්‍ය නඩුවක් නිදොස් කොට නිදහස් කරනකොට විත්ති පාර්ශවයට ඇහුම්කන් දෙන්න. හැබැයි මේ නඩුවේදී විත්ති පාර්ශවයට ඇහුම්කන් නොදී පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කළ කරුණු මත නිදොස් කොට නිදහස්. නේද? අපිට ගා නීතිපති දෙපාර්තමේන්තුවේ මොකද චෝදනා 845ක් ගොනු කරලා තිබ්බා. හැබැයි නිදොස් කොට නිදහස්. හරි. පූජිත ජයසුන්දරත් හේමසිරි ෆර්නෑන්ඩෝත් නිදොස් කොට නිදහස් නම් එහෙනම් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූයේ කවුද? මොකද ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූයේ කවුද? ඒක සොයා බලා අධිකරණයට හමුවට පැමිණීම මේ ආණ්ඩුවේ වගකීමක්. හැබැයි පැහැදිලි මේ ආණ්ඩුවේ ඒ වගකීම ඉටු නොකරන බව. සමහර ප්‍රහාරයට වගකිව යුතු වේ කියලා ආందోලනයට තුඩු දී තිබෙන අය රජයේ සාක්ෂිකාරී. ඉතින් මොකද? ඒ නිසා ඒ පාර්ශවයට දඬුවම් ලබා දීමක් සිදුවන්නේත් නැහැ. අනෙක් පාර්ශවයේ ප්‍රහාරය සැලසුම් කොට ප්‍රහාරය එල්ල කරලද කණ්ඩායම. මේකේ අනිත් චූදිතය. එකක් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම, දෙක ප්‍රහාරය සැලසුම් කොට එල්ල කරලද කණ්ඩායම. දැන් මොකද සිදු වී තිබෙන්නේ? එවැනි කණ්ඩායමක් හොයාගෙනවත් නැහැ. අඩුම තරමේ පූජිත සහ හේමසිරිට නඩුවක්වත් දැම්ම. අනිත් පාර්ශවයට නඩුවක්වත් නැහැ. ඒකෙන් කියන්නේ කුමක්ද? මේ පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට අසමත් වූවන් සහ ප්‍රහාරකයන් අධිකරණ හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට මේ පාලනය අසමත් වී තිබෙන බව තමයි දැන් ඔප්පු කොට තිබෙන්නේ. මේක සුවල්ප ප්‍රමාණයක් නෙවෙයි. ජීවිත 265කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනක් තුවාල වුණා. විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර විරසකේ වැඩි වුණා. නේද? ගැටුම වැඩි වුණා, ක්‍රෝධය වැඩි වුණා. හලාවතදී ගිනි තියා ගන්න ගියා. ඒ ප්‍රහාරය සිද්ධ වෙලා කෙටි නේ මැයි මාසේ 13 වගේ දිනේ. නේද? මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරපු එකට කාලය වැලිතලාව විසින් යටපත් වීමට ඉඩ දිය යුතුද? දැන් අවුරුද්දක් ගෙවුණා. අවුරුදු දෙකක් ගෙවුණා. මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකොට තව අවුරුදු 3ක් ගෙවුණා. තව අවුරුද්දක් දෙකක් වෙනකොට 4යි 5යි කාලය වැලිතලාව විසින් යටපත් විය යුතුද? නැහැ. මේ සාපරාධී අපරාධයට නිශ්චිත වරදකරුවන්ට දඬුවම් පැමිණිය යුතුයි. අන්න ඒ සඳහා මා දක්වා කාදිනෙල් උන්වහන්සේත් ප්‍රකාශ කරලා තිබුණා. ඒ දඬුවම් ලබා දෙනු ලබන්නේ නව රජයකින් පමණයි. එය ජාතික ජනබලවේගයේ ප්‍රධාන අරමුණක් සාපේක්ෂව. අන්න ඒ වෙනුවෙන් අපි පාලනයක් හදාගන්නවා. ඒ වෙනුවෙන්. ඒ වගේම තවත් ප්‍රධාන අර්බුදයක් අපේ රටේ තිබෙනවා. ඒ ප්‍රධානතම අර්බුදය තමයි අද ආර්ථික ඇති වී තිබෙන ගැටලුව. ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීම. ඒ සෑම ජන කොට්ටාසයකට බලපෑම් කරමින් තිබෙනවා. මේ ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීම කිසිසේත්ම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. අද ආනමඩුවේ කරුවලගස්වැව නේද? ආණ්ඩිගම ඒ ආදි ප්‍රදේශ වලට ගියොත් ගොවි ජනතාව මේ මුහුණ දී තිබෙන ගැටලුව ස්වභාවික ව්‍යසනයක්. වෙනදටත් වඩා වැඩියෙන් මහා කන්නේ හොඳ වර්ෂාව තිබුණා. වැව් ජලාශ දෝරේ ගලන්න පිරුණා. පිරුණා. ඉතාමත් හොඳ
වර්ෂාව තිබුණු කන්නේ. එදා වගේම සාරවත් මහ පොළොවක්. එදා වගේම යහපත් බලාපොරොත්තු තියන ගොවි ජනතාව කුෂ්කර්මාන්තයේ යෙදුණා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? කුෂ්කර්මාන්තයට අවශ්‍ය වෙන යෙදවුම් ටික නේද? යෙදවුම්. ඒ යෙදවුම් ටික ලබා දෙන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. පෞද්ගලික දාමාදක ජනාධිපතිවරයා කියනවා පොහොර ඇතුව හෝ නැතුව ආදායම දෙගුණයක් කරනවලු. ඇතුවත් දෙගුණයක් කරන්න පුළුවන් නැතුවත් දෙගුණයක් කරන්න. එහෙනම් මොකක්ද හොඳම? හොඳම මොකක්ද? ඉතින් නැතුව දෙගුණයක් කරන්න පුළුවන් නැතුවම කරමුකෝ. අය මොකටද වියදමක් දරලා ගෙහින්නේ? නේද? ඒ කියන්නේ ගොවි ජනතාවගේ ආදායම පොහොර ඇතුව හෝ නැතුව දෙගුණයක් කරන්න පුළුවන් නම් මොකටද ඇතුව නැතුවම කරමු. එනිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ කුෂ්කර්මාන්තයේ දර ගොවි ජනතාවගේ ජීවිතය අද විශාල අසීරුතාවකට පත් කර තිබෙනවා. වෙනදා ගොයමට මාස එකමාර දෙක වෙනකොට ගොවි ජනතාව නේද ගොවිය කුඹුරට ගිහිලා නියරේ ඇවිදිමින් නිල්ල වැටෙන ගොයම දිහා බලන් ඉන්නවා. අද ආනමඩුවේ ගොවි ජනතාව කුඹුර දිහාට ගිහිල්ලා නාටුණු පඳුරු ගහන්න නැතුණු කහ වැටුණු ගොයම දිහා හූල්ල බලන් ඉන්නවා. එහෙනම් ආණ්ඩුව මාරු කරන්න ඕන මේ ප්‍රශ්න වෙනුවෙන් කියලා ජනතාවගේ වමනාවක් තියෙනවා. එහෙනම් මොන ආණ්ඩුවක්ද ඕන? අන්න අපිට අවශ්‍ය මොන වර්ගයේ ආණ්ඩුවක්ද? අපේ රටේ කුෂ්කර්මාන්තය එහි නියැලෙන ගොවි ජනතාවට ඒ ලාභදායි කර්මාන්තයක් වගේම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෙන ආදායම් මාර්ගයේ කර්මාන්ත බවට කුෂ්කර්මාන්තපත් කරන්න ඕන. නැතුව ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. අන්නේ ආණ්ඩුව තමයි අපි හදන්න යෝජනා කරන්නේ ජාතික ජන බලවේගී ආණ්ඩුව. අපේ කුෂ්කර්මාන්තයට ප්‍රධාන අර්බුද ගණනාවක් හඳුන්වන්න තිබෙනවා. බීජ, ජලය, ඉඩම්, පසුඅස්වනු නාස්තිය, ගබඩාකරණය, ඇසුරුම්කරණය, වෙළඳපොළ. මේ සියල්ල ඉතා හොඳින් දියුණු කරමින් කුෂ්කර්මාන්ත අපි මේ එළඹෙන 5 වෙනිදා ලංකාවේ ප්‍රධාන කුෂි විද්වතුන් එක මේ පිටමන් තවත් දීර්ඝ ලෙස අපි සාකච්ඡා කරන්න මහනුවර ගැටබිඳි එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මොන වගේ පරිවර්තනයක්ද මොන වගේ ආණ්ඩුවක්ද අපි අපේක්ෂා කරන්නේ? අපේ රටේ කඩා වැටී තිබෙන කුෂ්කර්මාන්තය. අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධානම පංගුව. පෞද්ගලික බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් පිටරටින් ආනයනය කරන්න. තවත් යෝජනාවක් ගේනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් තවත් හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් චීනෙන් ගේනවා. ඒතකොට චීනෙන් ලක්ෂ 10ක් ගේනවා. තව ලක්ෂ 3ක් ගේනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 13ක්. වර්ෂයකට රටේ සහල් පරිභෝජනය දවසක සහල් පරිභෝජනය මෙට්‍රික් ටන් 6500යි. මාසයකට 1,95,000යි. අවුරුද්දකට ලක්ෂ 23මාරක් වගේ. ලක්ෂ 24යි කියන්නේ. ලක්ෂ 24ක් හාල් ඕන ලක්ෂ 13ක් පිටරටින් ගේන්න යෝජනා කරනවා. අන්න ඒ වෙනුවට අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ඉදිරියට ගෙන එන නව ආර්ථික වැඩපිළිවෙලක් සහිත පාලනයක් ගොඩනගා ගැනීම සඳහා තමයි අපි පෙළ ගැහෙන්න ඕනකම තිබෙන්නේ. ඒක දෙක. තුන අපේ රටේ වංචා දූෂණ ඒක ඉහළ ගිහිලා තිබෙන්නේ. අද අපේ වසන්ත සමරසිංහ සහෝදරයා දූෂණ විරෝධී හඬෙන් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා මේ සති දෙක තුන ඇතුළත වූ මහා වංචා ගණනාවක් එළිදරව් කරනවා. රඹුක්කන ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 20යි. මේ ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවුවා. එක ටෙන්ඩර් එක යෝජනාව වුණේ බිලියන 380යි. බිලියනයක් කියන්නේ කෝටි 100යි. ඒ කියන්නේ එක ටෙන්ඩර් එක යෝජනාව වුණේ කෝටි 38000යි. අනෙක් ටෙන්ඩරේ යෝජනාව වුණේ බිලියන 212යි. කෝටි 21200යි. මේ දෙක අතර වෙනස බිලියන 168යි. කෝටි 16800යි. දෙන්න යන කාටද? අඩු කෙනාටද වැඩි කෙනාටද? වැඩි කෙනාට. කිලෝමීටර 20න් සිදුවන පාඩුව කෝටි 16800යි. කිලෝමීටර 20ක් 100ක් එහෙම හදුවන. ඉතින් මේ දූෂණය නතර කරන්න ඕනකම තිබෙනවා. නේද? විශාල මහා පරිමාණ ලෙස මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා. ඒ නිසා අපේ රට පාලනයක් ඕන මොන වගේ පාලනයක්ද? මේ දූෂණය නතර කරන පාලනයක් ඕන. You're watching the Life Traveller channel.